නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගියවර වැඩසටහනදී අප වටිනා කාරණාවක්, ඒ කියන්නේ ලස්සන කාරණාවක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ තමයි දැන් කුසල විතර්කයක හෝ අකුසල විතර්කයක හෝ ඒ දෙපැත්තෙම සිතා ඉන්නකොට කුසල පැත්තෙන් හෝ අකුසල පැත්තෙන් හෝ දෙකෙන්ම වෙනවා. භාගතුනා දේශනා කරනවා මේ කයට පොඩි බර ගතියක්, කයේ ක්ලාන්ත ගතියක්, කයට වෙහෙසක්. එතකොට වෙහෙසට පත් වෙනකොට ඒ වෙහෙසෙන් සිත ගලව ගන්න ඕන ආකාරයක දැන් අකුසල් පැත්තෙන් නම් මේකට කුසලයක සිත රඳවගෙන දැන් කුසල පැත්තෙනුත් මේ කාරණාව අපි කොහොමද කියන එක ඒ භාවනාවක් කරමින් සිටියේදී ඒ කරුණ විස්තර කරන්නට යෙදුණා. ඒතර දැන් අප මේ දිනවල සාකච්ඡා කරන්නේ මේ භාවනා කරමින් සිටිනකොට භාවනාවේ මුල් අවදීදී ඒ සමාධිය ඇති කර ගන්නා වූ ආකාරයන් වලදී සමාධියක්, බලවත් සමාධියක් ඇති කරගන්නේ කොහොමද කියන කරුණ. එතකොට මෙහිදී හරි ලස්සන කාරණාවක් තියෙනවා අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේහි වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති 3ක් සිහිපත් කළ යුතුයි. නොකුමක්ද දැන් ධ්‍යාන භාවනාව කියලා කිව්වේ දැන් ඇත්තටම භාවනා කරන භික්ෂුවක් විසින් නිමිති 3ක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි පළවෙනි එක දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ, සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. අපි මොකද්ද කියන කරුණ කතා කරමු. ඔන්න ඒක. ඊළඟට වීරිය උපද්දවන නිමිත්ත සිහිපත් කළ යුතුයි. දෙක හොඳට මතක තියාගන්න. 3 උපේක්ෂාව ඇතිවන නිමිත්ත, ඒ කරුණ සිහිපත් කළ යුතුයි. ඔන්න කරුණ 3. දැන් මේ මොකක්ද? ධ්‍යාන භාවනාවෙහි වාසය කරන භික්ෂුව. දැන් මෙතනදී ධ්‍යාන භාවනාව කියන වචනේ තමයි විස්තර වෙන්නේ. දැන් කලින් වැඩසටහනක අපි සාකච්ඡා කළා තවත් වචනයක්, අධිචිත්තේ යෙදෙන භික්ෂුව කියලා. එතකොට මේගොල්ලෝ දෙන්නේද එක්කෙනෙක්ද? ඇත්තටම මේගොල්ලෝ මේ හඳුන්වට මේ දෙගොල්ල දෙන්නෙක්. දෙන්නම කරන්නේ භාවනා කරන එක. ඒ විදිහට ගත්තොත් එකක්. හැබැයි දෙන්න භාවනා කළාට එකම අරමුණනේ භාවනා කරන එකනේ. හැබැයි මේ භාවනාව තුළ ඉන්න අවස්ථාවේදී වෙන දෙන්නෙක්. දෙන්නම කරනවා බැක්කොත් පේන්නේ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඒ භාවනාව තුළ වැඩෙමින් යන අවස්ථාවන් වලදී කතා කරන දෙන්නෙක් තමයි මේ අධිචිත්තේ යෙදෙන භික්ෂුව, අධිචිත්ත මනුයුත්ත කියලානේ පාලියෙන් තියෙන්නේ. අධිචිත්තේ යෙදෙන භික්ෂුව, ධානයේ භාවනාවේ යෙදෙන භික්ෂුව.
එතකොට අධිචිත්තයේ යෙදෙන භික්ෂුව කියලා ඇත්තටම කියන්නේ එතන අධිචිත්තයක් ඇති කර ගැනීම පිණිස වෙහෙසෙන කියලායි කියන්නේ. ඒ කියන්නේ සමාධියක් කිව්වේ දැන් මොකද්ද මතක ඇතිනේ? ඒ තමයි චිත්තස්ස ඒකග්ගං ලබති සමාධි. සිතේ එකක භවකින් ඇතිවන දෙයට කියනවා සමාධිය කියලා. එතකොට සිතේ එකඟ බවක් ඇතිවෙල්මින් යම් සමාධියක් අපි තුමු මෙහෙම ඇසුරු සෙනක් ගන්න මොහොතක් ඒත් සමාධියක්. එතකොට ඒ වගේ සුළුවෙන් ඒ ඇතිවන සමාධිය දියුණු කරගෙන යන භික්ෂුවකට තමයි අධිචිත්තේ දෙනවා කියලා කියන්නේ. එතකොට මේ අධිචිත්තේ දෙනවා කියලා කියන්නේ මේ භික්ෂුව පත්වන්නේ ධානලාභී මට්ටමකට ඊළඟට. ඒ උතුමන් වහන්සේ ධානලාභී කෙනෙක් තමයි වන්නේ. දැන් මෙතනදී විස්තර කරන්නේ ධාන භාවනාවේදී සිටින භික්ෂුව. මේ කියන්නේ කවුද? දැන් ධානයකට සමවැදීමට පිළිපන් කෙනෙක් කියන එක. දැන් මෙතනදී විස්තරලාම ගත්තොත් සමහරලාට පළවෙනි ධානය කියන එක. එතකොට මේ පළවෙනි ධානයේදී මේ බහුල ලෙස පළවෙනි ධානය තුල බොහෝ කාලයක් සිටින එක අවස්ථාවක් නෙමෙයි. යම් සුළුවෙන් දැන් සමාධියදීත් අපි කතා කරන්නේ. එතකොට සමාධියක් දියුණු වෙනකොට ඒ භික්ෂුව ඒ සුළුවෙන් ඇති වුණා වූ සමාධිය දැන් ටික වේලාවක් පුරාවට දියුණු කරගෙන කාලයක් පුරාවට අල්ලන් ඉඳ හිත හදන්න ඕනේ කියලා. විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, පැය භාගයක්. ඒතර ඒ විදිහට තමයි මේ සමාධිය තුළ ඉඳ හිත හදාගන්නේ භික්ෂුව. එතකොට එහෙම පුරුදු කරන්න ඕනේ. එතකොට එලෙස පුරුදු කරනකොට කරමින් දැන් ඔන්න ධ්‍යාන මට්ටමකට සිතත් පුරුදු වෙලා. එතකොට ඒ ධ්‍යාන මට්ටමේදීත් අන්නේ භික්ෂුව ඒ ධ්‍යානයත් අන්න විනාඩි 10ක්, පැය භාගයක්, පැය කාලක් කොයි විදිහට අන්න පුරුදු වෙන්න ඕනේ. සමාධිය ධ්‍යානය ඔක්කොටම මේක. ඒ කරුණ අපි ඊළඟ වැඩසටහනක සාකච්ඡා කරමු කොහොමද කියන එක. එතකොට එහෙම වෙනකොටත් එහෙම පුරුදු වෙන භික්ෂුවට දැන් ඇත්තටම මේක අධිචිත්තේ හේදෙන භික්ෂුවට අදාළයි මේ කරුණ. එතකොට මෙතනදී නිමිති තුනක් ඔන්න විස්තර කරනවා. නිමිති තුනක් කියලා කිව්වේ අරමුණු තුනක්. කාරණාවන් තුනක් කියන එක. සිහිපත් කළ යුතුයි. දැන් මේ නිමිති නැත්තම් ඒ අරමුණු ඒ කරුණු තුන මොකක්ද කියන එක අපි කතා කළා. මොනවද පළවෙනි එක ඔබට මතක ඇති? සමාධි නිමිත්ත. දෙවෙනි එක වීරිය ඇති කරන නිමිත්ත. තුන්වෙනි එක උපේක්ෂා උපදවන නිමිත්ත. ඒ කියන්නේ සමාධි නිමිත්ත සිහිපත් කරන එක, වීරිය උපදවන කරුණ, උපේක්ෂාව ඇති වෙන කරුණ කියන එක. එතකොට මෙන්න මේ සමාධි නිමිත්ත කියන කරුණ සිහි කරන්න යම් භික්ෂුවක් දක්ෂයි නම් අන්නේ භික්ෂුවට මේ සමාධිය කිව්වේ මොකක්ද මතක ඇතිනේ? ධර්මයේ විස්තර වන්නේ කොහොමද? චිත්තස්ස ඒකග්ගතං. සිතේ ඇතිවන එකඟ බව. ඒතකොට සමාධි නිමිත්ත සිහි කරන ෂණයෙන් ඒ භික්ෂුවට හිතේ සමාධිය ඇති වෙන්න ඕන. ඒ කියන්නේ මේ අසුරු සැන මොහොතේ තන්න වෙති වෙන්න ඕන. සිහි කරන මාත්‍රේ, සිහි කරන ප්‍රමාණයෙන්, සිහි කරන වේගයෙන්, සිහි කරන සිහියෙන්, සිහි කරනකොටම ওই විවිධ හැම කරුණකම ඔබට තේරෙන වචන වලින් කිව්වේ. ඒකයි යන්න හිත ඒ තරමටම පුරුදු කරනවා කියලා කියන්නේ. එතකොට මෙතනදී සමාධි නිමිත්තක් ගැන කතා කරනවා. එතකොට එහෙනම් ඒ සිහි කරනකොටම, සිහි කරන වේගයෙම, සිහි කරන ෂණයෙම, සිහි කරන අවස්ථාවෙම මොකක්ද කොහොමද එහෙනම් සිතේ සමාධියක් ඇති කරගෙන නිමිත්ත මොකද්ද? නිමිත්ත තමයි වෙන මොකක්වත් නෙමෙයි. ඔබ අප එක එකනා භාවනා කරනවා නම් ඔබ අපි එක එකනාටම හොඳට වැඩෙන භාවනාවක් තියෙනවා. සමහර විට මට බුද්ධානුස්සති වෙන්න පුළුවන්. ඔබට ධම්මානුස්සති වෙන්න පුළුවන්. තව කෙනෙකුට සංඝානුස්සති වෙන්න පුළුවන්. තව කෙනෙකුට අනිත්‍ය වෙන්න පුළුවන්. තව කෙනෙකුට අසුභය වෙන්න පුළුවන්.
ආනාපාන සති වෙන්න පුළුවන්. භාවනා විවිධයි. එතකොට ඒ විවිධ භාවනාවන් අතරින් යම් භාවනාවක් හොඳට ඇති පුරුදු වෙන යම් භාවනාවකට ඒ කියන්නේ පුරුදු වෙන කෙනෙක් හිත ආස ඔබ ප්‍රිය කරන තව විදිහකට ඔබට හොඳට වැඩෙන හිතේ අන්නේ භාවනාව තමයි ඔබේ සමාධි නිමිත්ත පිණිස උපකාර වන භාවනාව. අන්න ඒක තමයි සමාධි නිමිත්ත කියලා කියන්නේ. දැන් තේරෙනව ඇති. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ කෙනෙක්ට හොඳට තේරෙනවා පුරුදු කරනකොට බුද්ධානුස්සතිය සිහි කරනකොටම අන්න භාවනාව හිත එකක වෙනවා. දැන් මේ කියන්නේ හොඳට බුද්ධානුස්සතිය පුරුදු කරලා මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක ඊට පස්සේ ඇසින් පෙනෙන ඇසින් පෙනෙන රූපයන් කෙරෙහි නොඇලුනසේක ඊට පස්සේ කනට ඇසෙන ශබ්දයන් කෙරෙහි නාසයේ දෙන ওই විදිහට අන්න හොඳට සිහි කරලා අරහන් ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ගුරු උපදේශ රහිතව අවබෝධ කරා කියලා ওই විදිහට ටික හොඳට පුරුදු කරලා මූලිකව ලොකුවට විස්තරාත්මකව ওই විදිහට පුරුදු කරලා කියමුකෝ. ඒ පුරුදු කරලා එතකොට හොඳට හිතට සමාධිය ඇති වුණාම හොඳට බුද්ධානුස්සතිය සමාධිය ඇති වුණාම අන්න සමාධි නිමිත්ත කියලා කියන්නේ මෙන්න මෙහෙම. මාගේ බුදුරජාණන් වහන්සේ අරහං කියලා හිතනකොටම අන්න හිතට සමාධිය එනවා. මේකේ සමාධි නිමිත්ත සී වෙනවා කියලා කියන්නේ. තව සරලව ඔබට තේරුම් ගත්තොත් දැන් ඔන්න අපි මෛත්‍රී භාවනාව කියමු. තව ක්‍රමයක්. ඔන්න කෙනෙක් ඉන්න මෛත්‍රිය වඩනවා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, තසහං අවීරු හෝමි අභ්‍යාපජ්ජු හෝමි කියලා ගම රට නගරේ නැත්තම් උතුරු දිශා උතුරු අනු දිශා අපමාන චේතු විමුක්තියෙන් හරි මහග්ගත චේතු විමුක්තියෙන් හරි ඒ ක්‍රම දෙකෙන් හරි යා ඔන්න දැන් ওই විදිහට විස්තර ඇතුව පුරුදු ගම රට නගරේ නැත්තම් උතුර දකුණ නැගෙනහිර බටහිර ওই විදිහට පුරුදු කරගෙන ඔන්න හිත එකක බව ඇති කරගත්ත කියමු. ඒ ඇති කරගෙන දැන් අවසානයේ කියනෝනේ සුවපත් වෙම්වා කියලා. එතකොට සුවපත් වෙම්වා කියන වචනය ඔව් ඇස් දෙකට මෙහෙම සුවපත් වෙත්වා කියලා හිතනකොටම අන්න යාට සමාධි හිතේ ඇති වෙනවා. දැන් පැහැදිලිද මං කියන එක? දැන් අරයට අච්චර දැන් ඉස්සෙල්ලා සමාධිය කියන එක පුරුදු වෙන්න ගියේ ගම රට නගරේ නැත්තම් උතුර දකුණ උතුරු අනු දිශා නැගෙනහිර දිශා ඔය ඔක්කොම පුරුදු වෙලා නිදිමතෙන් බෙට කමින් ආය සක්මනින් ආයි ආදි වෙලා ඊට පස්සේ විතර්කයන් ආදීනව සිහි කරමින් ওই විදිහට තමයි යන්න පුරුදු වුනේ. ඊ පුරුදු වෙලා හිත දැන් හොද්දට සමාධියේ හොද්දට ටෙම්පරාදු වෙලා ඔබේ වචනයෙන් කියුවා. හිත හොද්දට සමාධිය තුල දැන් හිත හොද්දට කාවැදෙලා මේ භාවනා මානසිකාරයට. ඒතර සුවපත් වෙනවා කියනකොටම අර හිතේ සමාධිය නැත්තම් එකඟ බව චිත්තස් ඒකාග්‍රතාවය ශණේම ඇති වෙන මේ තප්පරේම. ධානයක් නෙමෙයි මේ. සමාධි හිතේ එකඟ බවක් ඇති වෙනවා. සුවපත් වෙම්වා කියලා හිතනකොට මේ කටින් කියනකොට නෙමෙයි හිතන මාත්‍රේම සිතුවිලි මාත්‍රේම. එතකොට අන්න එහෙම ඇති වුණාකොට තියෙන දෙයක් තමයි දැන් ඒ සිතුවිලි ඇති වෙනකොටම ඒ විදිහට පුරුදු කරගත්ත කෙනෙක්ට ඔහු ආසයි යන්නේ ඒකට. අපේ සිත හැම දෙයකටම ආසයිනේ. දැන් කාමේ බත් ටිකක් කාලා ට්‍රිප් එකක් ගිහිල්ලා යාළුවොත් එක්ක සින්දුවක් කියලා ගත්ත ජොලියකින් ලැබෙන එකක් නෙවෙයිනේ මේ දැන්. තමන් ආධ්‍යාත්මිකව පුරුදු පුහුණු වීමෙන් නික්කම්මයක් තුලින් ඇතිවෙච්ච ආස්වාදයකින් ඇති වුණා වූ දෙයක් නෙමෙයි. එතකොට ඔහුගේ සිත අර ලෞකික ලාමක කාමයන්ට ඇතිවෙච්ච ආසාවකට වඩා මේකට සිත ආස කරනවා. ඒක භාවනා කරපු කෙනෙක් දන්නවා ඇති. එතකොට එයාගේ ආසය එයාගේ සිත හැම වෙලෙම මේ තුල පවත්වන් ඉන්න. මේ තුල පවත්ව ඉන්නකොටත් මේ සිතේ ඇයි නීවරණ කියන එක ඔන්න හරි ප්‍රබලයි කියලා කියන්නේ.
ඒ විදිහට පුරුදු වෙනකොටත් අන්න මේ සිතට අර දැන් කලින් වැඩසටහන අපි දේදා විතක්ක සූත්‍ර මතකද කරුණක් කිව්වා. ඒ විදිහට පවත්තනකොට හිතට වෙහෙස එනවා. ඒ වෙහෙස නිසා අන්න කයට බර ගතියක්, තද ගතියක් දැනෙලා කයට මැලි ගතියක්, වෙහෙස කර බවත් කයෙත් දැනෙනවා. එතකොට අන්න අරයාගේ අර ප්‍රීතිය, සොම්නස, සැහැල්ලුව ඒ සියල්ල ආය අඩු වෙනවා. දැන් සමහර විට එයා සුවපත් වෙනවා කියලා හිතුවට මොකුත් නෑ සුවපත්. අන්න එහෙ සුවපත් වෙන නිකන් බැටරි ලෝ වෙලා ගතියකින් යන සුවපත් වේවා එකක් වෙනවා. අර ඉස්සර අර වගේ පොදට පවර්ෆුල් ගතියක් නෑ. ඔබේ වචනේ මම මේ තේරෙන්න මේ කියන්නේ. දැන් සමහර විට මේ කරුණ භාවනා කරන කෙනෙක් ඉන්නවනම් තේරෙයි. නැති කෙනෙකුටත් මෙහිම තේරුම් ගන්න මේ කියන්නේ. මොකද එයා යම් දවසක භාවනාව දියුණු කරගෙන එනකොට මේ අවස්ථාවලට ඔබට මට කාටත් එන්න වෙනවා. එතකොට ඒ අවස්ථාවක් ආපුවම ඒට නොරැවටි, ඒට නොගැටි, ඒට සමහරට එක්ක ඇලෙන්නේ නැතුව විධර්මොන තියෙනවා. ගැටෙන්නත් බෑ, ඇලෙන්නෙත් නැතුව යන්න. මේ අවස්ථාවන් තමයි මේ බේරෙන්න කියන්නේ. මේ ඉරිදිපාදයෙන් වඩන්න. එතකොට අන්නේ අවස්ථාවක හිත මැලි වෙනකොට දැන් එයා ආශකලේ අර සමාධි නිමිත්තම සිහි කර කර අර ඒ සමාධි නිමිත්ත තුල ඉන්න නිසාම ඒත් සතුටක් සොම්නසක් තියෙනවනේ. සතුට සොම්නස කිව්වේ මොකක්ද ධර්මයේ? ආස්වාදය. කාමයේ ආස්වාදය වගේ තමයි නෙක්ඛම්මයේ තුලක් තියෙන ආස්වාදය. ඊටත් අන්න නොගැටි ඉන්න ඕනේ. නොඇලී ඉන්න ඕනේ. ඒ ඇලීම හේතු වෙනුත් අන්න මේ හිතේ වේශ කර භව නිසා අන්න මේ කයට දැනෙලා දැන් දේදාවිතක සූත්‍රෙම තියෙන්නේ. වේශ කර භව නිසා ආයෙ හිත මැලි වෙනවා. ඒ මැලවීමත් එක්ක භාගතුනස දේශනා කරන පින්වත් මහණෙනි ඔන්න බලන්න මේක හරි ලස්සන කාරණාව. ඒකයි මේ ධර්මයේ හරි ලස්සනයි කියන්නේ පින්වත්නි. මේ විදිහට ධ්‍යාන භාවනාවේදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන්ම සමාධි නිමිත්ත පමණක් සිහි කර කර හිටියොත් ඒ සිත ආයෙත් කුසීත බවට වැටෙන්නේ යන කරුණට ඉඩ තියෙන ඕන්න බලන්න. ආහිත මෙලෙලා කුසීතයට හිත යනවා. වැටි කුසීතයට හිත ගියාම මොකද? ආය සමාධි කතාවක් නෑ, මොකුත් නෑ. අනේකයි මම අර කිව්වේ. ඒකට අර බැටරිය ලෝ වෙලා ගාන ගතියකින් යුතු සුවපත් වේවා කියන එක තමයි ඊට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ හිතෙනවා අන්න දැන් මම භාවනා කළා ඉස්සර මෙහෙම. දැන් සමහර අය හිතන්නේ ඉස්සර නම් මට සුවපත් වේවා කියලා හිතනකොටම පොඩි හිතට සතුටක් ආවා. දැන් ඒකත් නෑ. ඒතර අන්න මේ පුද්ගලයාට මෙන්න අනතුරු මේ තියෙන අවස්ථාවක් මේ. ඒතර අනේකයි මේ හැම එකක්ම තේරුම් ගනිමින් යා යුතුයි කියලා කියන්නේ. ඒතර ඒකයි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා නැතිව නෑ මේ භාවනාවකදී වෙන අවස්ථාවන් වලදී අපිට වෙන කාර්යය ඒකයි හරි ගුරු ඇස. දැන් මේ හරි ගුරු ඇසුර මෙන්න මේ සූත්‍රය තුල තිබෙන දේ, බුද්ධ වචනය තුල භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙන දේ. එතකොට අන්නේ ඒකයි. දැන් සමහරලාට දැන් මේ මොකක්වත් දන්නේ නැති කෙනෙක් ගාවට ওই විදිහට හොඳට භාවනා කරලා කෙනෙක් ගාවට යනවා කෙනෙක්. එතකොට එයාට මෙහෙම කුසීතයට හිතේ දැන් එයාට කුසීතයත් මේ වුණා කියමුකෝ තේරුම් ගන්නත් බෑ කියලා මෙහෙම මැලවිලා ගියා කියලා. දැන් එයාට දැන් සනේ ඇසුරු සන මසුවපත් වෙනවා කියලා හිතනකොටම දැන් ඒ තරම් සුවපත් වේවා කියනකොටම හිතේ එකක බවක් ඇති වෙන්න පුරුදු කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒතර මේ බලන්න මේ හිතක තියෙන හරි විවිධත්වය කියන එක පින්වත්නි. දැන් අපි හිතන්නේ හරි ගිය ගමන් දඩබඩ ගාලා වැඩිගෙන යනවා කියන එකනේ. එහෙම එකක් නෙමෙයි මේ. අපිට ඒකෙත් බලන්න තියෙන අවස්ථාවන් විවිධ තැන්වලදී. ඒතර දැන් මෙහිමත් පුරුදු වෙනකොට දැන් ඔන්න කෙනෙකුට ඔහම වෙනකොට එයාට හිතෙනවා දැන් කුසීත බවට දැන් මැලි වුණා කියමුකෝ. ඔන්න එයා ගුරුතුමා ගාවට එනවා දැන් කියන්නේ. ගුරුතුමා කියනවා. ගුරුතුමාට කියනවා සිසුවා කොහොමද? මම මෙහෙම කළා ඉස්සර නම් ඔබ වහන්සේ දන්න මට සුවපත් වෙනවා කියනකොටම වැඩි හරි ගියා. දැන් සුවපත් වෙනවා දැන් බැටරි ලෝ ගතියක් තියෙන කියනවා. එතකොට අහනවා දැන් ගුරුතුමත් හිතමුකෝ ටිකක් මේ අමුතු පහේ කෙනෙක් කියලා. එයා හිත අහනවා ඔබ මම දන්නවා මට අසවල් කෙනා ඇවිල්ලා කිව්වා. ඔයා මාට අන්න අතනදී මෙන්න මේ වගේ වචනයක් ප්‍රකාශ කර ඇත්තේ. එහි විපාකයට අනුව ඔබ ආර්ය උපවාදයට ලක් වී ඇත්තේ. ඒ හේතුවෙන් ඔබට දැන් භාවනා කරගෙන ඉන්න අනේ අරයා ගිලිනවා. දැන් එහෙම මොකක්වත් එකක් නෙමෙයි මේ අද මිනිස්සු දාන අනතුරු. දැන් සමහරට එක්කෝ හිතන්නකෝ දැන් හරිය එක්ක කියන අන්න කියනවා. ඔබ මාහට අසවල් දානේ නැත්තම් අසවල් මොකක් හරි ගානක් මොකක් හරි දෙයක්
දෙනවා කියා පොරොන්දු වුණා. ඔයා තාම දුන්නේ නෑ. ඒක විපාකනේ දැන් ඔයාට ඔය භාවනා කරගන්න බැරි. දැන් අර භාවනාවට අහිංසක කෙනා මොකද හිතන්නේ? දැන් මේ මොකක්වත් දන්නේ නැත්තම්. දැන් මෙයාට මෙච්චර දවසක් භාවනා කියලා දුන්නෙත් මේ ගුරුතුමා නම්. දැන් අර විදිහට කියපු ගමන්ම මෙයා මොකද වෙන්නේ? හරි මං ඔය ඇත්ත කිව්වා තමයි. මං අරයත් එක්ක මෙහෙම කතා වුණා තමයි. හරි දැන් මට වැඩි සෙට් වෙලා කියලා තමයි. දැන් එයා හිතන්නේ මොකද්ද? එයා හිතනවා හරි මං ආරි උපහාදයට ලක් වෙලා නැත්තම් මේ සල්ලි ටිකක් දුන්නේ නැති එකේ ආධාර පත්‍රේ සල්ලි දුන්නේ නැති එකේ අප්සෙට් එක තමයි මේ දැන් වැඩ කරන්නේ. අර මිනිස්සයා අල්ලි නටවන්න බැරිද? අද කරන්නේ ඔන්න ඔය බිස්නස් තමයි. ඒක මේ අද බිස්නස් වලින් බේරෙන්නත් මේ ක්‍රමයේ කියලා දෙන්නේ. ඒකට අන්න ඒකයි පින්වත්නි හොඳට මේ බුද්ධ වචනේ කියව ගන්නය කියලා කියන්නේ. නැත්තම් නටවයි ඔබ හොඳට මටත් පුළුවන් නටවන්න ඕන. ඒ එහෙම මිනිස්සයා කියන කෙනාට තේරෙන්නේ අලුතෙන් එන කෙනෙකුට තේරෙන්නේ නැහැ. සමහරවිට කරුණු කාරණා තේරුම් ගන්න බෑ. සමහර දක්ෂ නැහැ. සමහරට එයා අලුත්. එයාට තේරෙන්නේ එක්ක භක්තිය එක්ක බයයි. මොනවා හරි තියෙනවනේ. ඔන්න ඕක තමයි ප්‍රශ්න. ප්‍රශ්නේ සැබෑ ලෙස මොකද්ද? මෙයාට වැඩෙනවා මෙයාට සමාධි නිමිත්තේටම ආශා කරගෙන ඉඳලා දැන් කුසීතයට හිත ගිහිල්ලා. දැන් මේ දේශනාව තියෙන කුසීත බවට වැටෙන්නේ යන කරුණ වෙදදී ඊයේකි දෙයක් කියන භාගතුන් වහන්සේ. ඔන්න මේව හොඳට තේරුම් ගන්න පින්වත්. එතකොට අන්න මොකද කරන්න ඕනේ? එතකොටත් අන්න තේරුම් ගන්න ඕනේ. දැන් හිත කුසීතයට ගියා කියන්නේ කුසීතයට ගිය කාරණාවන් තියෙනනේ මැලි බවට පත්වෙච්ච කාරණාවන්. දැන් මේ දැඩි ලෙස නිදිමතක් එහෙම එකක් නෙමෙයි කුසී දැන් බෑ අමාරුයි. අන්න ඒ වගේ ගතියක් මේ. ඔබේ වචනෙන් තේරුම් ගන්න කිව්වොත් එහෙම. එතකොට කරන්න ඕනේ ආයෙ එතනින් නැගිටින්න ඕනේ. භාවනා කරන ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටලා අන්න ආයෙ සක්මන් කරන්න ඕනේ. මේ ඒකයි මේ සක්මන කියන එක ඇත්තටම මහා ප්‍රබල දෙයක්. සක්මන කියන එක. ඒකයි සක්මනෙන් ඇති කරගන්නා වූ සමාධිය ප්‍රබලයි කියලා භාගතුන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංස වල දේශනා කරන්නේ. දැන් සක්මන් භාවනාව කියන එකේ අවසාන කරුණ සෞඛ්‍යයට හොඳයි කියලා කියනවා. දැන් ගොඩක් අය සෞඛ්‍ය පාඩමෙන් සක්මන කියන එක ගන්නේ. සක්මන කියන එකේ සෞඛ්‍ය පාඩමට ටිකක් හොඳයි තමයි. නමුත් සෞඛ්‍යයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සෞඛ්‍ය පාඩමකට නෙමෙයි සක්මන් භාවනාව කියලා දුන්නේ. සක්මනේ යම් සෞඛ්‍ය හිතකර බවක් එනවා. නමුත් මේ වගේ බලවත් හිතක දියුණුවක් පැත්තට උපකාර වෙන දෙයක් සක්මන කියන එක. ආන්නේක මේ සක්මනේ සමාධිය හරි ප්‍රබලයි කියන්නේ. දැන් මේ විදිහට සක්මන තුලින් හිත එකක කරගත්තොත් සුපිරිම තමයි. එතකොට ඒ උතුමන් වහන්සේට ඒ පුද්ගලයාට ඒ කෙනාට අන නැවත එතකොට අන්න ආයෙ අර කුසීත බවෙන් අන්න එයා ගැලවුණා. එතකොට මේ වගේ කුසීත බවකට මූණ හොදගෙන ගිහිල්ලා කරන්න බෑ. දැන් මේ වගේ කුසීතකමකින් නැගී සිටින්න සමහර ලාවට එයා හිතනවා පිරිත් ටික සජ්ජායනා කරන්න ඕන. පිරිත් සජ්ජායනා කරන එක වැරද්දක් නෙමෙයි. පිරිත් සජ්ජායනා කරා කියලා ආයේ මේ ස්වභාවයෙන් දැන් සමහර අයට වෙනදී තමයි මෙහෙම භාවනා කරන් යනකොට මේ අවස්ථාවල් වලට එනකොට එයා සමහරවිට පිරිත් සජ්ජායනා කරනවා. මොකද සජ්ජායනා කරනවා කියමුකෝ. පිරිත් සජ්ජායනා කරනවා කියන එක වැරදි දෙයක් නෙමෙයි. හරි. දැන් මෙයා බලන්නේ දැන් මේ ප්‍රශ්نين ගැලවෙන්න මෙයා සජ්ජායනා කරන එක හරියයි කියලා. මෙතනදී වෙන අනතුරක් තමයි මේ වගේ අවස්ථාවක සජ්ජායනාව කියන එක යොදාගත්තාම සමහර වෙලාවට එයාගේ හිත එයාගේ ඔළුව ඔන්න හිර වෙන්න පටන් ගන්නවා. සමහර වෙලට එයාට නිින්ද යන්නේ. සමහර වෙලාවට ඔළුව කා කියන්න පටන් ගන්නවා. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? ආන්න කියනවා එතකොට යකා ගැහුවා කියලා. ඔන්න ඕකයි අද මිනිස්සුන්ට වෙන්නේ. යකා මොලේ මෙරිකනවා කියන ඔළුව. ඔන්න මේ අද භාවනා කරන්නේ නැයට වෙන දේවල්. මේ තමන්ගේ අරුබුදේ හරියට තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ. එතකොට එයා මොකද වෙන්නේ? දැන් සමහරවිට එයාට උන නිින්ද යන්නේ. මෙයා දැන් සජ්ජායනාව කරන නිසා මෙයාගේ භාවනා පැත්තත් දැන් යම් ප්‍රමාණයක් කළා. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන වෙනම අරුබුදයක්.
දැන් මෙයාට කුසීතකමට සමහර විට දන්නවා මෙයා සජ්ජායනාව කියන එක. හැබැයි මේ අවස්ථාවේදී ඒක නෙමෙයි. මේ අවස්ථාවේට සජ්ජායනාව කියන එක මේන් ගැලවෙන්න උපකාරයක් නෙමෙයි. ඒ යන්න දේශනා කළා ඔබට මතකද අපි කලින් ධර්මයේ සාකච්ඡා කළා. පචලායන සූත්‍රයේදී. අනික තීන මිද්දයත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතන මේ තීන මිද්දයක් එක්ක වෙන දෙයක් නෙමෙයි මේ කුසීතකම කියන වචනේ. කුසීතකම කියන එකක් තීන මිද්දේ කියන්නේ තව එකක්. කුසීතකමේ වැඩිවීම ගිහිල්ලා එහෙපත් වෙන්නේ තීන මිද්දයකට. තීන මිද්දේ කියන කරුණේ විවිධ කරුණු වෙනස් බෙදෙනවා. දැන් මතකදනේ අපි අර කලින් වැඩසටහනක තීන මිද්දේ කියන එකත් බත්තස සම්මදෝ ඔය විදිහට විස්තර කළා. එතකොට අන්නේ කරුණුත් එක්ක තීන මිද්දේ. ඒකයි මේ හරියට ලස්සනට මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. නැත්තම් ඔබ නටවනවා ඉතින්. ආන් ඒකයි. ගොඩක් අයට අද තියෙන ප්‍රශ්න නැටෙන්නේ මිනිස්සු හාමුදුරුවොත් නැටෙන්නේ මොකක්ද මේ ප්‍රශ්නේ හාමුදුරුවන්ටත් ගිහියන්ටත් ගොඩක් අයට ධර්මඥානෙ නෑ. ශ්‍රුතමේ ඥානෙ නැති එකම ඒ ඔලොමොට්ටල ගතිය නිසාම තමයි මිනිස්සු ඇඳින්නේ. ලන්නු ගීලිනවා කියන්නේ. ඒ කන්දත් අපේ කියපුවම ගිලිනවා මේ කන්දත් අපේ කියපුවම ගිලිනවා ඒ රටත් අපේ කියපුවම ගිලිනවා. ගිලිනවා කියන්නේ පුදුම ගිලිල්ල. බත් ටිකක් ගිල්ලා නම් ඇඟ හරි හැදේ. ලනු ගිලිලා කියලා මොනවද හැදෙන්නේ? මොකවත් නෑ ඔලොමොට්ටල වෙන එක තමයි වෙන්නේ. තව තිබ්බ ටිකක් නැති වෙනවා. ඒකයිද ගොඩක් භාවනා කරන්න ගිහලා සමහර විට අතිත්ත වෙලා යන්නේ. දැන් සමහර අයට දැන් ඔන්න ඔය විදිහට නිින්ද යන්නේ ඔය වගේ වෙනකොට එයාට නිින්ද යන්නේ දැන් ඔන්න ඊට පස්සේ පිස්සු බෙහෙත් ගන්න ගන්නවා. දැන් මෙයා කවුද? එතකොට දොස්තර මහත්තයා කියනවා ඔන්න සයිකොලොජිස්ට් කාවට කෙනෙක් ගා මොකද ඔයාගේ භාවනා කළා. හරි. පිස්සු හැදුනා. භාවනාව යනු පිස්සු හැදෙන දෙයක. ඔන්න ඕකයි අද ඔන්න දැන් මේ අනතුරු හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් එයාටත් කරන්න ගිහුවම දැන් ඇත්තට මේ මිනිස්යාගේ මෙන්ටල් අවුට් වෙලානේ දැන් මෙන්ටල් කචල්නේ. එතකොට එයාත් කියනවා හරි. ඔව්. බලන් ඉන්න එයාත් කියන මෙයාට මෙන්ටල් අවුට් උනේ මේ මෙන්ටල් ප්‍රශ්නේ ආවේ මේ භාවනා කරන්න ගිහින්. ඔන්න ඕකයි අද මිනිස්සුන්ට වෙන්නේ. එතකොට ඒ වෙලාවට තියෙන පිළියම සක්මන. ඒකට සජ්ජායනාව නෙමෙයි යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න එක්ක මෙන්ටල් අවුට් ගිහිල්ලා එක්ක පිස්සු බෙහෙත් ගන්නවා. දැන් ඒ කොළුව හේන නිසා මෙයා යකා ගැහුවා කියලා දෙහි කපන්න එනවා. අන්තිමේදී දෙහිත් කපනවා හරියන්නේත් නැහැ, දොඩම් කපනවා හරියන්නේත් නැහැ, පූල් කපනවා හරියන්නේත් නැහැ, ජම්බෝල කපනවා හරියන්නේත් නැහැ. ඊට පස්සේ මෙයා හිතනවා භාවනාව නැවැත්විය යුතුයි. ඇයි යක්ෂ ප්‍රශ්නයක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. ජම්බෝල කේස් එකක් නෙමෙයි තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ තමන්ට තේරුම් ගැනීම බැරි ප්‍රශ්නයක්. ඊට පිස්සු බෙහෙත් ගිහිල්ලා මේ ඊට පස්සේ මහත් වෙලා තඩි වෙලා තනිකර අමුතු පුද්ගලෙක් වෙන අමුතු සතෙක් ඊට පස්සේ. කලින් හිටපු කෙනා නෙමෙයි. දැන් භාවනාවේ ආනිසංස විදියට තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය මෙතන සැපසේ නිදන්නේ සැපසේ. දැන් මේකට අමුතු දෙයක්. එතකොට අන්න කියනවා ධර්මයක් වැරදි, මේකත් වැරදි, උගන්නපුවත් වැරදි. ඔක්කොටම ඊට පස්සේ බැනගෙන යනවා. එයි මෙයාටම දැන් වෙලානේ. මෙයාගේ ඥාතීන්ටම පේනවා දැන් තමන්ගේ දරුවට හෝ පුතාට හෝ ඥාතියට හෝ අම්මට තාත්තට හෝ මෙහෙම වෙලා. එතකොට දැන් අත්දැකීමෙනුත් දකින්න තියෙන දෙයක්. එතකොට කාටුණක් පෙන්වන්න පුළුවන් මේන් බලන්න කියලා. එතකොට ලෝකේ වුණත් විශ්වාස කරනවා මේ ඇහැට කනට දකින්න පේන්න ඇහෙන්න තියෙන දේ. අන්න ඒකයි මේ හොද්දට මේ වගේ බේරෙන්න තේරුම් ගන්න මේ කියන්නේ නැත්තම් අද වෙන වලවල් මේ වැටෙන වලවල් මේ. අන්න ඒකයි. එතකොට ඒ නිසා අන්න කුසීතකමට හිත යනකොට එතකොට සමාධි නිමිත්තම සිහි කර කර හිටියොත් ඔන්න ඒකෙත් අනතුරක් තියෙනවා ඒකයි. එතකොට ඒ නැගී සිටින්නේ කුසීතකමෙන් එතකොට නැගී සිටින්න අන්න සක්මුණ උපයෝග කරගෙන ආය භාවනා කර කර අන්න ආය පුරුදු වෙනවා. ඒ ධානයේ සිත ආය පුරුදු කරගන්නවා. බලන්න කොච්චර ලස්සනද අපේ බුදුරජාණන් මහා කාරුණිකයි කියන්නේ මේකටනේ අප්පා. බලන්නකෝ. ඊට පස්සේ ශ්‍රාවක වහන්සේ දේශනා කරන්නේ දෙවෙනි කාරණේ. දැන් නිමිති තුනක් තියෙනවා කියන්නේ දෙවෙනි එක මොකක්ද? ඒ තමයි කියනවා ධ්‍යාන භාවනාවේදී වාසය කරන භික්ෂුවට ඒකාන්තයෙන්ම වීරිය ඇති වෙන කරුණ පමණ. වීරිය නිමිත්ත. වීරිය නිමිත්ත ඇති වෙන කරුණ සිහි කරන්න කියනවා.
වීරිය නිමිත්ත කියලා කියන්නේ දැන් ඔන්න භාවනා කර කර දැන් හිතට හොඳට දැන් හිතටත් භාවනාවක් වෙන දැන් මේ විදිහට අර විදිහට හොඳට සමාධියක් වෙනවා කියමු. ඒ වුණාට ප්‍රමාදිය කියන එක ප්‍රහාණය වෙලා නැහැ. අප්‍රමාදී බව කියන එක ජීවිතයට ඇති කරගත යුතුයිනේ. ඒතර සමහරලාට දැන් අරයට සමහර අයට හිතෙනවා හිතේ එකක බවක් තියෙනවා දැන් පොඩ්ඩක් ඉතින් මේ වෙලාවට අන්න නිහතමානීකම කියන එක හරි වැදගත්. ඒ නැති වුනහම ගොඩක් අයට වෙන්නේ මට දැන් වැඩිලානේ තියෙන්නේ මං ඉතින් ෆස්ට් ස්ටෙප් ඉන්නවනේ දැන්. දැන් ඉතින් පොඩ්ඩක් ධනාත්මක පැත්තට බිඳුවෙන් ධන එක පැත්තට ඇවිල්ලා ඉන්නේ ධන දෙක ධන තුන පැත්තට ඇවිල්ලා ඉන්නේ. දැන් පොඩ මාන්නක්කාර ගතියකුත් එනවා ඉතින් මේකේ. එන්නේ නැහැ නෙමෙයි එනවා. නැහැ ගන්න එපා බොරු කියන්න ඕනේ එනවා. එතකොට තමන්ම නිහතමානී වෙන්න ඕනේ. ඒ එනකොට සමහරලාට එයා විවිධ අරමු දැන් එතකොට එයා හිතනවා මෙහෙම දෙයක. මට ඕන දේක් බැලන්ස් කරගෙන දැන් ගියා කි. ඒතර අන්න තමන් එයා හිතන්නේ තමන් සුපිරි කියලා. ආයනෙනවා. ඒතර මේ අපිට ඇනෙන දේවල් මේ පොඩි දෙයකින් මහා ලොකු දියුණුවක් නේ දියුණු අවස්ථාවල් නෙමෙයි මේ කතා කරන්නේ. ඒතර මේ පළවෙනි ධ්‍යානයේ තුල මේ පැය ගාණක් ඉන්න පුළුවන් කෙනෙක්ගේ අවස්ථාවක් නෙමෙයි මේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ විදිහට එයා ඔන්න ප්‍රමාදයේ පැත්තට යොමු වෙනවා. අප්‍රමාදයේ නෙමෙයි ප්‍රමාදයේ පැයි දැන් තමන්ට තමන්ම ලකුණු දාගෙන මම සුපිරි මට පුළුවන් මට සුවපත් වේවා කියලා හිතන්න විතරයි. හිතපු ගමන් මට හරි. දැන් ඇත්තමනේ වෙනවත් තමන්ට තේරෙනවත් නේ. ඒතකොට තමන්ම තමන්ට ලකුණු දා ගන්නවා. එතකොට අන්න මොකද වෙන්නේ? ප්‍රමාදී පැත්තට තමන්ගේ යන පැත්ත ටිකක් නෙමෙයි හොඳටම තියෙනවා. එතකොට අන්නේ ප්‍රමාදයේ පිණිස වෙන කරුණ වලින් බේරෙන්න තමන්ට වහා ෂණයෙන් වීර්යය ඇති වෙන අරමුණක් සිහි කරන්න තමන්ගේ හිත පුරුදු කරලා තියෙනවා. ඒකට තමයි කියන්නේ විරිය නිමිත්ත සිහි කරනවා කියලා. ඒ කරුණ සිහි කරනකොටම ගිහිල්ලා භාවනා කරන්න පුළුවන් තත්වයකට හිත හැදෙන්න ඕන. අන්න ඒකයි විරිය නිමිත්තේ සිහි කිරීමේ තියෙන බලවත්කම කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ සමහරලාට එයාට මරණ සතියේ සමහරලාට එයාට මේ මං ගත්ත ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලා ගන්න බැරි වෙයි කියලා හිතෙනකොටම ඔව් ඇත්ත භාවනා කරන්න ඕනේ. ඔව් ඇත්ත මං කුසල් දහම් වඩන්න ඕනේ. අන්න ඒ தත්ත්වයට හිත පුරුදු වෙනවා. පුරුදු කරලා තියෙන දැන් මේ විදිහට අනිත් පැත්තට යනකොට අනේක විරිය නිමිත්ත සිහි කරන්න දක්ෂ වෙලා තියෙනවා. එතකොට එයාට මුළු මරණ සතියෙම නෙමෙයි මරණ සතිය එක වචනය සිහි වෙනකොට වීරිය වැඩෙනවා. සමහරවිට වෙන කෙනෙකුට වෙච්ච අනතුරක් දකිනවා. දකින්නකොටම මෙයාට අන්න වීර්යය වැඩෙනවා. ඒ බලවත් එකක් මේ විස්තර කරන්නේ. අන්න ඒක වීර්ය නිමිත්ත සිහි කරනවා. ඒ කරුණ එක පාරෙන් සිහි කරනකොට හරි. ඒත් එහෙම මේ සිත හදාගන්න පුළුවන්. ඒතකොට ඒකට සමහර වෙලාවට ඒකම කර ඒ තුලම ආසං හිටියොත් ඒකෙත් තන අනතුරක් තියෙනවා. ඒ මොකද්ද භාගතුන දේශනා කරනවා. එතකොට ඒ සිත විසිරෙන්න බලනවා කියනවා. ඒ කියන්නේ දැන් ඔබට මතක ඇති අපි කලින් වැඩසටහන කතා කළානේ අතිලීන චිත්තය අතිලීන ඡන්දය අතිලීන විරියෝ අතිලීන චිත්තෝ අතිලීන වීමංසෝ කියලා. අන්න අතිලීනේම තමයි මෙතනක් තියෙන්නේ. දැඩිවගත් වීරිය. එතකොට දැන් වීරිය තිබිය යුතුයි. හැබැයි දැන් මොකද? ඒක වැඩිපුර ගිහිල්ලා ඒක ඕවර්ලෝඩ් ඒක වැඩි දැන් ලෝඩ් එක වැඩි. එතකොට මොකද වෙන්නේ? අන්න සිත අතිරේ නැත්තම් දැඩිව ගත්ත වීරිය නිසා අන්න සිත විසිරෙන්න ගන්නවා. එතකොට එයත් අන්න দমনය කළ යුතුයි. එතකොට ඒ দমনය කරන්න තියෙන්නේ දැන් භාවනාවට ඒකත් අන්න තමන්මයි දැන් තමන්ගේ සිත ගැන ඇත්තටම ඒකින අවධානයෙන් ඉන්න ඕන. භාවනාවට හිත ආස කරන්නේ නැතිව ඒ කියන්නේ භාවනාවට හිත ආස කරන්නේ නැතුව වෙන බාහිර අරමුණු ඔස්සේ හිත දුවනකොට අන්නේ අවස්ථාවක තමයි මේ වීරිය නිමිත්ත මුල් කරගෙන අන්න පුරුදු පුහුණු වෙන්න ඕන. එතකොට හොඳට සමාධි නිමිත්තක් තුලින් දියුණු වේගෙන යනකොට එයාට ඇත්තටම මේ වීරිය නිමිත්තක් අමුතුවෙන් සිහි කරන්න දෙයක් නැහැ. ඒ භාවනාව වැඩෙනවනේ දැන්.
එතකොට දැන් මේ ඒ නිමිත්ත සිහි කළ යුතු තැන, ඒ සිහි කළ යුතු අවස්ථාව, සිහි කළ යුතු ක්‍රමය යන හොඳට පුරුදු වෙලා තියෙන්න ඕන. එතකොට ඔන්න එයාට හිතෙනවා වෙන බාහිර දේ වෙන පිරිස එක්ක එකතු වෙලා කතා කර කර යන්න හිතෙනවා. එතකොට අන්න ඒ වගේ හිත යොමු වෙනකොට අන්න වීර නිමිත්ත සිහි කරනවා. මම පිරිසත් එක්ක කතා කරගෙන ඉඳී තමයි මෙහෙම වුණොත්. ඕනේ දැන් එයාට වෙන වැඩක් කරන්න හිතෙනවා. දැන් මොකුත් හේතුවක් නැහැ, එයාට කොළඹ යන්න හිතෙනවා. එයාට මොකුත් කරන්නේ වෙන මොකක් හරි එකක් කරන්න හිතෙනවා. ඒතර මේ බලන්න භික්ෂුවකගේ ඇත්තටම සැබෑ භික්ෂුව කියන එක. ඉතින් අද කාලේ ඉතින් අපිට හරි දුර්ලභයි දකින්න ලැබෙන්නේ ඉතින් මේ වගේ අවස්ථාවන් පවා. දුරාන් ඒකයි. එතකොට මේ වීරිය නිමිත්ත සිහි කරුත් අවස්ථාවන් වලදී යන්නේ සිහි කරන්න ඕනේ. ඒකයි දැන් අපි සාමාන්‍ය වුණ තැනට සුදුසු නුවණ කියලා කියන්නේ. ඒ තැනේ හැටියට තමයි මේ සිහි කරන්න ඕන. ආන්න ඒකයි. දැන් ධර්මයේ තුල තියෙන පරමේන සති නේපක්කේන සමන්නාගතෝ හෝති. සිහිය කියන එකේ තියෙන චිර කතම්පි චිර භාසිතම්පි සරිත අනුස්සරිත ඔය විදිහට පරමේන සති නේපක්කේන සමන්නාගතෝ හෝති. ඒ තැනට සුදුසු අවස්ථාවෙන් මෙන්න භාවිතා කර යුතුයි. සිහිය. ඒ සිහියෙන් තමයි හඳුනාගන්නේ සතියෙන්. සිහියෙන් තමයි මේ කරුණ හඳුනාගන්නේ යන්නේ. දැන් මෙතනට මේ විදිහට සමාධි නිමිත්ත, මෙතනට විරිය නිමිත්ත. එතන දැන් විරිය නිමිත්ත දැන් මෙන්න දැන් දේශනාවෙත් සතිපට්ඨානෙත් බලන්නකෝ තියෙන හැටි. දැන් රාගසිත වශයෙන් අපි කියමු තේරුම් යන විදිහට රාගසිත වශයෙන් දැනගන්න ඕන. ඒ දැනගත්තට රාගසිත ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ප්‍රහාණය වුණාට පස්සේ අය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා කියලා දැනගන්න ඕන. ඒකයි මේ සිතේ විවිධ අවස්ථා කියලා කියන්නේ. හරි ලස්සනයි ඉතින්. මේ භාවනා කරනවා කියන එක ඉතින් ඇත්තටම මේ හරි ලස්සන දෙයක්. දවසක විනාඩි 5ක් හරි පැයක් හරි පැය භාගයක් හරි පුරුදු වෙනවා නම් ඉතින්. අද ඉතින් විනාඩි 5ක්වත් භාවනා කරන්නයි නෑනේ. අඩුයිනේ. අතේ ඇඟිලි 10 තරමටවත් නෑනේ. ඉතින් ඒකයි. ඉතින් ඔය ඒ විරිය නිමිත්ත. එතකොට ඊළඟට අනිත් නිමිත්ත භාග්‍යතුන් දේශනා කරන්නේ මොකද්ද? සමාධි නිමිත්ත, වීරිය නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. ඔන්න තුන්වෙනි එක. භාග්‍යතුන් දේශනා කරන පින්වත් මහණනි ධ්‍යාන භාවනාවේ යෙදී සිටින භික්ෂුව උපේක්ෂාව ඇතිවන කරුණ සිහිපත් කළ යුතුයි. එතකොට හිතට උපේක්ෂාවක් ඇතිවෙන කරුණකුත් සිහිපත් වෙලා තිබිය යුතුයි. නැත්නම් අපි මෙතනක මධ්‍යස්ථ භාවය උපේක්ෂාව. දැන් මොකද මේ කොච්චර භාවනා කළත් භාවනා නොකරත් අපි හැමෝටම මුණ දෙන්න වෙන කරුණු මොනවද? 아무තු දෙයක් නෙමෙයි ඒවට කියනවා අටලෝ දහම කියලා. අටලෝ දහමන නොසැලී ඉන්න උපේක්ෂාව කියන එකෙන් තමයි නොසැලී ඉන්න තියෙන්නේ. අපේක්ෂාවන් නිසා තමයි ලාභයේදී ඇලෙන්නෙත් අලාභයේදී ගැටෙන්නෙත්. නින්දාවේදී ගැටෙන්නෙත් ප්‍රශංසාවේදී ඇලෙන්නෙත් අපේක්ෂාව නිසා. ඊට පස්සේ සැපේදී ඇලෙන්නෙත් දුකේදී ගැටෙන්නෙත් අපේක්ෂාව නිසා. ඔබ මම කවුරුත්. එතකොට අටලෝ දහමේදී වෙන්නේ ඒකයි. අපේක්ෂාවක් තිබෙන නිසා. උපේක්ෂාව තිබුණොත් ලාභයේදී හු ඇලෙන්නෙත් නැහැ. අලාභයේදී හු ගැටෙන්නෙත් නැහැ. නින්දාවේදී හු ගැටෙන්නෙත් නැහැ. ප්‍රශංසාවේදී හු ඇලෙන්නෙත් නැහැ. කායික මානසික සැපේදී හු ඇලෙන්නෙත් නැහැ. කායික මානසික දුකේදී හු ගැටෙන්නෙත් නැහැ. ආන් ඒකයි. යසේදී යසසින් ඇලෙන්නෙත් නැහැ. ආයසේදී වැටෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අපේක්ෂාව තුල සිටීම නිසා මේ වෙන්නේ. එතන උපේක්ෂාවක් කියන කරුණක් පුරුදු පුහුණු කරලා තිබුණොත් ඒ නිමිත්ත මොකද දැන් මේ ධානයක් තුල මේ දැන් භාවනාවක් තුල පුරුදු වෙමින් යන කෙනෙක්. එතකොට මේ කෙනාට
මේ මොහොතේ භාවනාව වැඩෙනවා වෙන්න පුළුවන්. සමහර උදේ වරුවේ වැඩුණට දවල් වරුවේ සමහර විට බාධා වෙන්න පුළුවන්. රාත්‍රියේ සමහර විට වැඩෙනවා වෙන්න පුළුවන්. අද දවස පුරාවටම හොඳට භාවනාව වැඩෙනවා වෙන්න පුළුවන්. හෙට සමහර නැති වෙන්න පුළුවන්. එතකොට මෙයාට ඒ ලාභයේදී ලැබිච්ච දවසේහි ලාභයේදී ඒ වරුවේදී ලැබිච්ච ලාභයේදී ඔහු නොඇලී සිටින දක්ෂ වුණොත් අන්න අර අවස්ථාවකදී නොගැටී සිටීමකට නොඇලී ඒට නොලැබෙන අවස්ථාවකදී එයාට නොඇලී දුකටපත් නොවී සිටින්න හිත ඇති කරගන්න පුළුවන්. ඒතර මේ සරල උදාහරණයක් කිව්ව ඇත්තන උපේක්ෂා නිමිත්ත උපකාර වෙන්නේ බලවත්ම කරුණට. වෙන මොකවත් නෙමෙයි භාග්‍යවතුන් දේශනා කරන උපේක්ෂා නිමිත්ත කියන එක පුරුදු කරලා නොසිටියොත් සිත ආශ්‍රවයෙන් සෙවීම මනාකොට සාක්ෂාත් කරගන්න නොහැකි වන්නේ කියන මේ අංගුත්තර මේ සූත්‍රය. ඒතර ආශ්‍රවක් ශ්‍රේයම් පිණිස උපේක්ෂා නිමිත්ත කියන එක වැදගත්. දැන් මේ උපේක්ෂා නිමිත්ත කියන එක බලවත් වැදගත් වෙන අවස්ථාවල් තමයි. දැන් සමහර වෙලාවට දැන් ඊළඟට වැඩසටහනක අපි කතා කරමු. පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට පුරුදු වෙනකොට ඒ පළවෙනි ධානයේ තුල ආසා කරන කරුණු තියෙනවා. ඒ ආසා කරන කරුණු වල ඇත්තටම ඔහු ආදීනව සිහි කළ යුතුයි. සිහි කරන්න තමයි උට ඊළඟට දෙවෙනි ධානයේ තියෙන ආනිසංසයන්ට ඔහු ආසා කරන්නේ. ඒ හේතුවෙන් දෙවෙනි ධානය ඒ විතක්ක ਵਿਚාරයන් සංසුදෙමින් දෙවෙනි ධානය සමවදින්න. ඊට පස්සේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවන ওই විදිහට. ඊට පස්සේ අට සමාපත්තීන් දක්වාම කියලා අට සමාපatti වලින් ආයින් කෙමෙන් ක්වින් පසුවට ඔහොම වෙලා පළවෙනි ධානයේ දක්වාම. එතකොට ඒ කරුණ වල ඒ හැම කරුණකටම උපේක්ෂ දැන් අට සමාපatti ඇති කරගත්තත් එයත් උපේක්ෂාවෙන් දැක්කේ නැත්තම් ඔහු ඒ ආසාවෙන් ඔහුට කවදාවත් ආශ්‍රව සෙවීමක් කරා යන්න බෑ. මොකද අෂ්ට සමාපත්තිය තුල තියෙන ආශ්‍රවය. දැන් කාමාශ්‍රව නෑ. භවආශ්‍රවය, අවිජ්ජාශ්‍රවය තියෙනවා. ඒ භ්‍රක්‍මතලනේ කාමයෙන් වෙන් වෙලානේ. නමුත් භවය කියන එක ආයේ තියෙනවා. අවිද්‍යාව කියන එක තියෙනවා. අවිද්‍යා භව නිරෝධෝ. ඒතර අවිද්‍යාව නැත්තම් භවය නිරෝධේ නිවනයි. ආශ්‍රවක් සෙවීමයි. අනේක උපේක්ෂාවක තියෙන බලවත්කම කියලා කියන්නේ. දැන් සංඥා වේදේ නිරෝධ සමාපත්තිය කියත් එයත් උපේක්ෂාවෙන් දකිය යුතුයි. නැත්තම් නිරෝධයට මෙල්ල ඉන්නවා. දැන් නිරෝධ සමාපත්තියක් කියලා කිව්වත් ඒ අරහත් වෙන්නේ නෙමෙයිනේ. ඒතර මේ කියන්නේ මේ දැන් මේ අපි කතා කරන මේ අවස්ථාව මේ ඉහළ බලවත්ම අවස්ථාවක්. ඒතර ඒ තැන් වලටත් මේ උපේක්ෂා නිමිත්ත කියන එක අන්න වැදගත් වෙනවා. කොහොම ප්‍රබල කරුණක්ද අපි මේ සරලව කතා කරාට සරල තැන ඉඳන්ම බිම් මට්ටමේ සිට ඉහළටම වැදගත් වෙන දේවල් මේ. සමාධි නිමිත්ත, වීර්ය නිමිත්ත, උපේක්ෂා නිමිත්ත කියන කරුණ. මොන හොඳට තේරුම් ගන්න. එතකොට ඔය නිමිති තුනත් නිතර ජීවිතේදී පුරුදු කරගන්න. ඒතර ඔන්න ඔය විදිහට පුරුදු කරගත්තොත් අපිට අපේ ජීවිතවලට එන්න තියෙන අනුතුරු වලින් ඉතින් වැටෙන්න තියෙන වලවල් වලින් බේරිලා භාවනාව පුරුදු කරගෙන යන්න අවස්ථාව සැලසෙයි. ඉතින් මේ විදිහට ඒ සමාධි නිමිත්ත, ඒ වගේම වීරිය උපදවන නිමිත්ත, විරිය නිමිත්ත, උපේක්ෂාව ඇති කරන උපේක්ඛා නිමිත්ත සිහි කරමින් පුරුදු පුහුණු කරගන්න මනාකොට පුරුදු පුහුණු වෙමින් මේ සතර ඉරිපාදයන් දිනු කරගන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉරිදිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයෙන් දරන්නේ මාතලේ උපත ලබා බත්තර මුල්ලේ පදිංචිව සිට මීට වසරකට පෙර ඉදී මිය පරලොව ගිය බුද්ධිමති අරුණී මඩුගල්ලගේ මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ප්‍රභාත් හරින්ද විදානගමගේ ස්වාමි පුරුෂයා තිමාලි දේවින්දි සේනාරත්න දේනිය, චිත්‍රා ශාන්ති මඩුගල්ලගේ මෑණියන්, බර්නාඩ් මඩුගල්ලගේ පියාණන්, නාලක මඩුගල්ලගේ සහෝදරයා සහ රුවිනී අබේසිරි ගුණවර්ධන සහෝදරිය ඇතුළු මේ පවුලේ සිටු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට, සක්දේව රජුන්,
දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවන්න සතරවරම් දිව්මා රජ දරුවන්, ඒ වගේම ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට, මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියෝද, ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, සුමන සමන් දෙවියන් දුන්නු පුල්වන් දෙවියන් ඇතුළු නානා නම්ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර දෙවියන්, බඹල වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුණ සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත් ඒකාන්තෙම සලසා දෙත්වා. දායකත්වයේ දරන්නා වූ ප්‍රභාත් හරින්ද විදානමගේ මහත්මා තිමාලි දේවින්දි සේනාරත්න, චිත්‍රා ශාන්ති මඩුගල්ලගේ, වේනාඩ් මඩුගල්ලගේ, නාලක මඩුගල්ලගේ, රුවිනි අබේසිරි ගුණවර්ධන යන ඒ නම් සඳහන් කළ හැම දෙනාටම සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් මාතෘ උපත ලබා බත්තර මුල්ලේ පදිංචිව සිට මීට වසරකට පෙරදී මිය පරලොවගේ බුද්ධිමති අරුණි මඩුගල්ලගේ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට මේ පින් අනුමෝදන්ව, ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මේ පරලෝක ගොස් ඥාති වර්ගයේ පින් බලාපොරොත්තු වෙන නැත්නම් මේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව, ඒ හැම දිනාගේද පරලෝක ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දායකත්වයෙන් දරු ප්‍රභාත් හරින්ද විදානමගේ මහත්මා, තිමාලි දේවින්දි සේනාරත්න දේනිය, චිත්‍රා ශාන්ති මඩුගල්ලගේ මෑණියන්, බර්නාඩ් මඩුගල්ලගේ පියාණන්, නාලක මඩුගල්ලගේ සහෝදරයා සහ රුවිනි අබේසිරි ගුණවර්ධන සහෝදරිය යන්නේ පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සීල දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. කරණ කියන සිතන පතන සිළු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්න ඒ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කළ අනුමෝදන් වෙත්වා. ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයෙන් යුක්තව ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේ මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවර නෑද හිත මිතුරතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානෙ උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසයෙන් උපකාර කරන ඔය හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරණ කියන සිතන පතන සිළු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාව වෙලෙනදාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට තුන්වන්ගේ සරණින්ද විරකවරණින් පෙර නොපෙනෙන බාධා කරදරයන්ගෙන් තොරව සුවසේ පින්දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.